පත්තරේ විස්තරේ ඉරිදා පත්තරේ විස්තරේ ඔබට සුබ උදෑසන ඉරිදා ජාතික පුවත්පත් අරගෙනයි ඔබ හමුවන්නට මේ ආවේ. ඉරිදා ලංකාදීපය අද කියන්නේ ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳ ඉංගියක් කොයි කාලේ පැවැත්වේද? අපි ආරම්භ කරමු ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳ ඉරිදා ලංකාදීපය ලබා දෙන ඉංගියෙන්. මැති සභේ අප්‍රේල් අග විසුරුවයි. වාර්තාව අජන්ත කුමාර අගලකඩ ලබන අප්‍රේල් මාස අග සතියේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නියමිත බව රාජ්‍ය ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒ අනුව මහා මැතිවරණය ලබන ජූනි මාසයේදී පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා. අප්‍රේල් වෙනකොට අවුරුදු 5 සම්පූර්ණ වෙනවා. පෙන්ෂන් එක හරි යලි එන්න බැරි අයට විශ්‍රාම වැටුපත් අරන් ගෙදරට වෙලා ඉන්න පුළුවන්කම ලැබෙයි. නැවත තරඟ කරන්නට වෙනවා ජූනි මාසයේදී. ඉරිදා ලංකාදීපේ මේ රිවිර ඉරිදා සංග්‍රහය ජාතික ආණ්ඩුව බිහිවෙයි. එමයි වාර්තාව මංජුල ප්‍රදීප් සහ දෙනගම ධම්මික රණවීර. ශ්‍රී ලංකයේ දේශපාලන ඉතිහාසයේ පළමු ජාතික ආණ්ඩුව බිහි කරමින් සිකුරාදා පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවේ තම තමන්ගේ සංයුතිය ප්‍රකාශයට පත් කළා. ඒ සංයුතියට අදාළ වුණු අයගේ චාරුපත් එක්කයි ඔබට ජාතික ආණ්ඩුව බිහිවේ කියන ප්‍රධාන ශීර්ෂ පාඨය රිවිර අරගෙන එන්නේ. විධායක ජනාධිපති ධූරය බලතල කප්පාදු කිරීම ඇරඹෙයිද? වැඩි කල නොගොස්ම ඇරඹෙන බව මෙන්න දිවයින ඉරිදා සංග්‍රහය වාර්තා කරනවා. ජනපතිගේ බලතල කපන පනත 21 වෙනිදා මැති සභේට. එමයි ප්‍රධාන ශීර්ෂ පාඨයෙන් කියන්නේ. විධායක ජනාධිපති ධූරයේ බලතල කප්පාදු කිරීමේ පනත් කෙටුම්පත බදාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ සමගම 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේද එදිනම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති බවයි පත්තර වාර්තා කරන්නේ. සිළුමිණ මෙහෙම කියනවා. දැන් අර ජාතික ආණ්ඩුව බිහි වෙයි කියලා රිවිර කිව්වනේ. සිළුමිණ ලියන්නේ රටට අලුත් ගමනක්. එහෙමයි සටහන. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයේ මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලැබීම ඩී.එස්. සේනානායක හා බණ්ඩාරනායක යුග දිගට අයත් වටිනාකම් අදට ගලපා ගන්නා නව දේශපාලන ගමනක ආරම්භය වන බවත් මෙවර ජනාධිපතිවරණයේදී රටේ පොදු අපේක්ෂාව වූයේ පටු පක්ෂ ભેද ජාති ආගම් ભેද නැති එම දේශපාලන වෙනස බවත් ආගමික නායකයෝ සහ විවිධ ක්ෂේත්‍රවල විද්වතුන් හා ප්‍රවීණයන්ගේ අදහස් වලින් ප්‍රකාශ වන බව සටහනේ දක්නට ලැබෙනවා. ඒ සියල්ලටම වඩා වෙනස් දේශීය පත්තරයේ ප්‍රධාන ශීර්ෂ පාඨය. දූෂණ නාස්තිය වංචා මූල්‍ය අක්‍රමිකතා කොයිතරම්නම් ජාතික ධනයක් නාස්ති වීමක් පිළිබඳව දැන් තොරතුරු අනාවරණය වෙනවාද? එන්න බලන්න දේශීය ප්‍රධාන ශීර්ෂ පාඨය. කැසිනෝ කාමරේ තෙල් කුමන්ත්‍රණය එළියට. එහෙමයි දේශපාලන වාර්තාකරු එම සටහන අරගෙන එන්නේ. රජයට වාර්ෂිකව රුපියල් කෝටි 100 ගණනක් අහිමි කළ ඉන්ධන ගෑස් හා විදුලිය සැපයීමට අදාළ මිල ගණන් හා කොන්ත්‍රාත්වලට මැදිහත් වූ විදුලි මාෆියාව රටට හෙළිදරව් කොට අවශ්‍ය නීතිමය පියවර ගැනීමට ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් පරීක්ෂණ දෙකක් සිදු කිරීමට රජය තීරණය කර තිබෙනවා. මේ මොනතරම් මුදල් කන්දරාවක් නාස්ති වීමක් පිළිබඳවද කතා කරන්නේ? එකක් දෙකක්ද කෝටියක් දෙකක්ද කෝටි දහස් ගානකින් මුදල් නාස්ති වීමක් පිළිබඳ කතා කරන්නේ? ඔබට මතක ඇති ජවිපේ අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිසම හමුවට ගිය ආකාරය මෙන්න යලි ඔබේ මතකයට. ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ඇතුළු පිරිසක් අද අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි ඉදිරිපත් කළා. මහින්ද රාජපක්ෂ මහතා, නාමල් රාජපක්ෂ මහතා, බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, අජිත් නිවාඩ් කබ්‍රාල්, රෝහිත අබේගුණවර්ධන තවත් නිලධාරීන් කීප දෙනෙකුට අදාළව දූෂණ වංචා විමර්ශන කොමිසමට අද අපි මේ පැමිණිලි ඉදිරිපත් කරා. පහුගිය කාලේ මේ අල්ලස්සෝ දූෂණ කොමිසම හරියට ක්‍රියාත්මක වෙනවා අපි දැක්කේ නැහැ. නමුත් මේ අලුත් තත්ත්වයේ යටතේ මේ කොමිසමේ තියෙන බලතල හරියට පාවිච්චි කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මීට අමතරව හිටපු අමාත්‍යවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, සංචාරක මණ්ඩල සභාපති සේනාංක ගුණරත්න, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ කළමනාකාර අධ්‍යක්ෂ රූමි චෞෆ, ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ කාල්ටන් සුපර් ස්පෝර්ට්ස් ක්ලබ් යන ආයතනයට එරෙහිව මෙලෙස පැමිණිලි ඉදිරිපත් වෙනවා. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ඍජු මැදිහත්වීමක් මත සිදු කෙරුණු ජල ව්‍යාපෘතියකදී සත්‍ය වියදම වන රුපියල් කෝටි 1574.152ක් වෙනුවට වංචා සහගතව රුපියල් කෝටි
₹3641.41ක් වැය වෙන බව පවසමින් මුදල් වංචා කිරීමද ඊට ඇතුළත්. එමෙන්ම රේගු දෙපාර්තමේන්තුව වෙත මැෂින් 500ක් ගෙන්වීම වෙනුවෙන් ගෙවීමට ඇති වටිනාකමින් 15%ක බද්ද නොගෙවීමෙන්ද විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහා ගෙවිය යුතු ඇමරිකානු ඩොලර් 1,23,000ක මුදල නොගෙවීමද ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ පැමිණිලිවලට අයත් වනවා. මීට අමතරව මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා මහින්ද රාජපක්ෂ මහතාගේ රුව ඇතුළත් ලිත් ₹50,000ක් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ මුදලින් මුද්‍රණය කොට ඒවා ජනතාව අතර බෙදා හැරීමද එම පැමිණිලි ගොන්නට ඇතුළත් වන තවත් චෝදනාවක්. ලංකා කණිතෙල් සංස්ථාව ඇපයට තබමින් සිදු කළ හෙජින් ගණදිනුව හේතුවෙන් ලංකාවට අහිමි වී ගිය අති විශාල මූල්‍ය පාඩුව සම්බන්ධයෙන් මෙහිදී චෝදනා එල්ල කර ඇත්තේ හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාටයි. මේ දවස්වල සිද්ධ වෙමින් යන දේ තමයි වග උත්තරකරුවන් හදිස්සියම රට පැනලා යනවා. බැසිල් රාජපක්ෂ මහතා මැතිවරණ අවසන් වෙලා දවසක් යනකොට රටින් පැනලා ගියා. තවත් ඇමතිවරුන්ගේ බිරින්දෑවරු දරුවන් පවා රටින් ගිහිල්ලා තියෙනවා. ඉතින් රටින් පිටවීම වළක්වීමට මේ කොමිසමට බලය තියෙනවා. කොමිසමෙන් අපි ඉල්ලා හිටියේ වහාම මේ විමර්ශන පවත්වන තෙක් මොවුන් රටින් පිටමං වීම නතර කරන්න. ජනතාවගේ දේපොළ හොරකම් කරපු කිසි කෙනෙකුට නීතියෙන් ගැලවෙන්න ඉඩ දිය යුතු නැහැ. ඉදිරියට තවත් අය පිළිබඳව පැමිණිලි අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ජයිපේ අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිසම් සභාවට ගිය ගමන ඉන් අනතුරුව තවත් එවැනි කාරණා ගිවිගිය සතිය අපිට අහන්න දකින්න ලැබුණා. ඒ පිළිබඳවත් පත්තරේ විස්තරය අතරතුර අද ඉරිදා නිසා මතක් කරන්නම්. ඉරිදා ලංකාදීපයේ මේ පාර ඡන්දේ තියෙන්නේ මොන ක්‍රමයකටද? ඔබ දන්නවනේ අප්‍රේල්ලාගේ විසුරුවයි කියලා ලංකාදීප ප්‍රධාන ශිෂ්‍ය පාඨයෙන් කිව්වා ජූනි ඡන්දේ තියන්න බොහෝ දුරට ඉඩ තියෙනවා කියලා කියනවා. ඡන්දේ තියන්න වෙන්නේ මොන ක්‍රමයකටද? ව්‍යවස්ථා වෙනසකට කල්මදි මේ පාර ඡන්දයත් අනුපාත ක්‍රමයට සටහන අජන්ත කුමාරාගලකද ලබන ජූනි මාසයේ පැවැත්වීමට නියමිත මීළඟ මහමැතිවරණය දැනට පවතින අනුපාත ක්‍රමයේ යටතේම පැවැත්වනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරනවා. මීළඟ මහමැතිවරණයට පෙර ඡන්ද ක්‍රමය වෙනස් කිරීමට කාලය ප්‍රමාණවත් නොවීම ඊට හේතු වී ඇතැයිද දැනගන්නට තිබෙනවා. ඒ අනුව පැරණි ක්‍රමයටමයි ඡන්දය නැවත තියන්න යන්නේ. එහෙම වුණොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්සත් ජාතික පක්ෂයේ සලකුණ කුමක් වේද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යලි අත ලකුණට සටහන අජන්ත කුමාරාගලකඩ. ඉදිරි මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත ලකුණින් තරඟ කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා. එජාපේ සලකුණ එමනේ. එජාපේ අලියා ලකුණින්ම ලියන්නේ අජන්ත කුමාරාගලකඩ. එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි මහමැතිවරණයට අලියා ලකුණ යටතේ තනිව තරඟ කරන බව එහි මහලේකම් නාගරික සංවර්ධන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා ඉරිදා ලංකාදීපයට සඳහන් කර තිබෙනවා. කබීර් හෂීම් මහතා පිළිබඳව සඳහන් කරනකොට ලංකාදීපයට මම හිතන්නේ පොඩි වැරදීමක් වෙලා තියෙනවා. නාගරික සංවර්ධන කියන කොටස යොදලා තියෙනවා. එය හකීම් මහත්තයාටයි. ඊළඟ සටහන මේ පළාත් පාලන ඡන්ද වසරකින් කල්යයි ප්‍රශ්නාර්ථයත් එක්ක ලියන්නේ අජන්ත කුමාරාගලකඩ. පළාත් පාලන මැතිවරණයේ වසරකින් කල් යනු ඇතැයි රජයේ ආරංචි මාර්ග කියනවා. දැනට තිබෙන පළාත් පාලන ආයතනවල නිල කාලය ලබන මාර්තු මාසයේදී අවසන් වීමට නියමිතයි. මීළඟ කතාව තියෙන්නේ ඡන්දයට එන කෙනෙක් ගැනයි. පත්තරේ වාර්තා කරන්නේ ඉරිදා ලංකාදීපෙමයි. කවුද ඡන්දයට එන්නේ මොන ඡන්දයටද? මෙන්න සටහන. විමුක්ති ඡන්දයට සටහන රංජන් කස්තුරි. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පුත් විමුක්ති කුමාරතුංග මහතා ඉදිරි මහ මැතිවරණයට තරඟ කිරීමේ සූදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා. විමුක්ති කුමාරතුංග මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ගම්පා දිස්ත්‍රික්කයට තරඟ කරනු ඇතැයිද ඒ සඳහා මේ දිනවල හිටපු ජනාධිපතිනිය සිය පුත්‍රයා සමග සාකච්ඡා පවත්වමින් සිටින බවද එම ආරංචි මාර්ග කියනවා. සිය දරුවන් ශ්‍රී ලංකාවේ දේශපාලනයට ඉදිරිපත් නොකරන බව හිටපු ජනාධිපතිනිය මීට වසර ගණනාවකට හේතුදී ප්‍රකාශ කර තිබූ අතර විමුක්ති කුමාරතුංග මහතාද තමා දේශපාලනයට උනන්දුවක් නැතැයි සඳහන් කර තිබිණි. ක්‍රිස් නෝනිස් ඔබට මතක ඇති සජින් වාස් ක්‍රිස් නෝනිස් හබය අවසානයේදී ක්‍රිස් නෝනිස් නම් වුණු මේ රාජ්‍ය තාන්ත්‍රිකයා සිය දූරයෙන් ඉල්ලා සුණා නැවත පත් කිරීමකටයි මේ මුල පුරලා තියෙන්නේ. ක්‍රිස් නෝනිස් යලි මහ කොමසාරිස් ධූරයට ලියන්නේ තිලිනිද සිල්වා. බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස නැවතත් ක්‍රිස් නෝනිස් මහතා පත් කිරීමට නියමිත බැව් තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා. රට වෙනුවෙන් රාජතාන්ත්‍රික විශේෂ මෙහෙවරක නිරතව සිටියේදී අර අනවශ්‍ය හබයක් ආවේ. ඒ හබයෙන් පස්සේ සිදු වුණේ කුමක්ද? මේ ක්‍රිස් නෝනිස් මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමයි.
නැවත තමන්ගේ කාර්යයට කරන්නට අවස්ථාව ලැබෙන ලකුණු පහළ වෙලා තියෙනවා. අපි ලංකාදීප පත්තරේ ප්‍රධාන පිටුව බැලුවා. ඒ අතරේ ගෙවි ගිය සතියේ සැහැල්ලු ගුවන් යානයක් පිළිබඳ කතාවක් කරලියට ආවනේ. නාරාහිම්පිට ආර්ථික මධ්‍යස්ථානය අසලින් සොයාගෙන අන්නේ ගුවන් යානය පිළිබඳ මතක් කිරීමයි මේ. අදාළ ගුවන් යානයේ ඊයේ පස්වරුවේ සොයාගනු ලැබුවේ නාරාහිම්පිට ආර්ථික මධ්‍යස්ථානයේ ගබඩාවක තිබේදී. කිසියම් පිරිසක් යානීය එම ස්ථානයේ නිවත් කර ගැනීමට සූදානම් වන බවට ලැබුණු තොරතුරක් මත නාරාහිම්පිට පොලිසිය එය සොයාගත්තා. මෙලෙස සොයාගෙන ඇත්තේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ චන්ද්‍රන් රත්න මහතාට හිමි රත්මලානී පිහිටි ඒෂියන් එයා සෙන්ටර් නැමැති පෞද්ගලික ගුවන් නියම පුහුණු ආයතනයට අයත් යානයක්. 2013 වසරේදී එම පුහුණු පාසලට පැමිණි යෝෂිත රාජපක්ෂ මහතා අදාළ කුඩා ගුවන් යානය තමන්ට ලබා දිය හැකිදැයි චන්ද්‍රන් රත්න මහතාගෙන් කළ ඉල්ලීමේදී ඔහු ඊට එකඟ වී තිබෙනවා. මේක අපේ ප්ලේන් එක. ඒක වැඩ කරන්නේ නැහැ. මේ ෆ්ලයි කරන්න බෑ. පොඩි එකක් ඒ 2 සීටර් එකක්. ෆෝමර් ප්‍රෙසිඩන්ට් සෙකන්ඩ් සන් යෝෂිත රාජපක්ෂ මගෙන් ගිෆ්ට් එකක් ඒක මට තිබුණා. එයා ඒක දැක්කා. එයා හැවුවා මේක පාවිච්චි කරනවා කියලා මං කිව්වා නෑ කියලා. එයා ඒතර මගෙන් හැවුවා ඒක කිලුට විදියට මම තියාගෙන ඉන්නේ කියලා. ඇයි මට දුන්නොත් මම ඒක සුද්ධ කරලා මම හොඳට තියාගන්න මිනිසුන්ට බලන්න පුළුවන් කියලා. ඒක මං එයාට දුන්නට පස්සේ එයා කොයි දැම්මද මට දන්නේ නෑනේ. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් චිත්‍රපට අධ්‍යක්ෂ චන්ද්‍රන් රත්න මහතා අද නාරාහිම්පිට පොලිසියට ප්‍රකාශයක් දී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැහැදිලි කිරීමක් කළා. මේ විමර්ශනය කොළඹ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් විශේෂ කණ්ඩායමක් යටතේ විමර්ශන සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. දැන් එම ස්ථානයේ මුද්‍රා තබා තිබෙනවා. දැන් මෙහිදී විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වන කාරණා කිහිපයක් තිබෙනවා මේ විමර්ශනයේදී අනාවරණය කර ගැනීමට. මෙවැනි ගුවන් යානයක් මෙම ස්ථානයට රැගෙන ආවේ කෙසේද? කවුරුන් විසින්ද? ඒ රැගෙන ඒම සම්බන්ධයෙන් සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් අවසරයක් ගෙන තිබුණාද? මෙම ගුවන් යානයේ නියම අයිතිකරු කවරෙක්ද? හදිසියේම මේ ගුවන් යානය හෝ එහි කොටස් රැගෙන යාමට සේවකින් 4 දෙනෙක් පැමිණලා තිබුණා. මෙවැනි හවස් යාමයක මේ සේවකින් පැමිණියේ ඇයි? මෙහිදී මාධ්‍යවේදීන් චිත්‍රපට අධ්‍යක්ෂ චන්ද්‍රන් රත්න මහතා කළ ප්‍රකාශය පිළිබඳවද විමසුවා. තවමනේ අපි දැන් මේ යම්කිසි කෙනෙක් ගුවන් යානයක් පාවිච්චි කරනවා නම් නැත්නම් තියා ගන්නවා නම් සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුවේ නීති රීති යටතේ ඒ සම්බන්ධව කටයුතු කරන්න ඕනේ. දැන් මේ ලියකියවිලි අපි පරීක්ෂා කිරීමෙන් පස්සේ මේ සම්බන්ධව ඉදිරියේදී මාධ්‍යයට හෙළි කිරීමට බලාපොරොත්තු වෙනවා. මොකද යමෙක් ප්‍රකාශයක් දුන් පමණින්ම අපිට ඒ සම්බන්ධ මේ ප්‍රකාශයේ සත්‍යාසත්‍යතාවය පරීක්ෂා කරන්න නැතුව කියන්නට බෑ. ඒ ගුවන් යානය ගිය සතියේ කරලියට ගුවන් යානය ඒ සමගින් කෙටි විරාමයකට ගිහින් එන්නම්. දැන් රිවිර ඉරිදා සංග්‍රහයයි තෝරා ගන්නේ. දැන් ආණ්ඩුවේ කතන්දරයේ කොයි තැනකටද යන්නේ? අපි ඔබට පෙන්눔 කරා මතක් කරා අල්ලස් හෝ දූෂණ කොමිසමට යෑම. ඒ දූෂණ පිළිබඳවයි කතා කරන්නේ. අල්ලස් පිළිබඳවයි කතා කරන්නේ. මෙන්න පහුගිය සතියේ අපි ඔබට කියපු ප්‍රවෘත්තියක් ඉරිදා පත්තරවලට ඇවිත් තියෙනවා. පසුගිය ආණ්ඩුවේ දූෂණ සෙවීමට පක්ෂ නියෝජිත යාන්ත්‍රණයක් ලියන්නේ දෙනගම ධම්මික රණවීර. පසුගිය ආණ්ඩුවේ දූෂණ පිළිබඳ සොයා බැලීම සඳහා දේශපාලන පක්ෂ නියෝජිතයන්ගෙන් සමන්විත යාන්ත්‍රණයක් ගොඩනැගීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා රැස් වූ එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන්ගේ රැස්වීමේදී තීරණය කර තිබෙනවා. අත්‍යවශ්‍ය කාරණාවකට අත තියන්නේ. වෙලේ සුදාගෙන් වරදාන ලැබූ ලොක්කන්ගේ නම් එළියට සටහන ජේ කොඩිතුවක්කු. පාකිස්තානයේදී අත්අඩංගුවට ගත් මෙරට හෙරොයින් ජාවාරමේ මහා මොලකරුවයි කියවෙන වෙලේ සුදා සමග සමීප සබත්තා පවත්වමින් මාසිකව වැටුප් ලැබූ ඉහළ නිලධාරීන් පිරිසක් ගැන හෙළිවෙමින් පවතින බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරනවා. වෙලේ සුදා නිකන් සුදෙක් නෙවෙයි ඉහළ නිලධාරීන්ට වැටුප් ගෙවලා කියලයි දැන් වාර්තා වෙමින් යන්නේ. තෙල් සංස්ථාවේ කාර්යාල 7කට සීල් තිස්ස රවීන්ද්‍රයි චාමර අමරසූරයයි වාර්තාව.
කංජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති කළමනාකාර අධ්‍යක්ෂ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරියේ පාලන නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරියේ සැලසුම් නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරියේ මුදල් නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරිය අලෙවි කොළොන්නාව තෙල් ගබඩා පර්යන්ත සමාගමේ සභාපති යන නිලධාරීන් 7 දෙනෙකුගේ කාර්යාලවලට විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ විගණන අංශ මගින් මුද්‍රා තබා තියෙනවා. ඒ කාර්යාලවලට සීල් තියන්නත් වෙලා. ආණ්ඩුවේ වෙනස්වීම පුද්ගල මාරුවීම් වලට සීමා වෙලා ජයිපේ නායක කියන්නේ වාර්තාව තිලක් පුෂ්පකුමාර. ආණ්ඩු වෙනස්වීම පුද්ගල මාරුවීම් වලට පමණක් සීමා වීමේ අනතුර නව රජයේ වත්මන් ක්‍රියාකාරකම් හමුවේ උද්ගතව තිබෙන බව ජවිපේ සඳහන් කර සිටිනවා. ඒ නායක අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දෙන්නේ මෙම අනතුර මගාරවා ගැනීමට තම පක්ෂය උපරිමයෙන් මැදිහත් වන බවයි. අපි ඒ කතාවත් සමගින් දැන් සූදානම් වෙන්නේ තවත් කතාවක් කියන්නටයි. ගෙවී ගිය සතියේ කතාවක් මේ ඔබට කියන්නේ. මංගල සමරීර අමාත්‍යවරයා CIDM. ඒ මොකටද මෙන්න මතකයට. පසුගිය 8 වෙනිදා රාත්‍රියේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ගණන් කරන්නට පටන් ගත්තයින් පසුව රාත්‍රී 1ට පමණ අරලියගා මන්දිරය තුල මහින්ද රාජපක්ෂ එවකට හිටපු ජනාධිපතිවරයාත් ආරක්ෂක ලේකම්වරයාත් විදේශ ඇමති GL පීරිස් මහතාත් ගම්මන්පිල මහතාත් එවැගේම අග්‍රවිනිසුරු මොහාන් පීරිස් මහතාත් හමු වෙලා ඒ ප්‍රතිඵල නිකුත් වීම නවත්වන්නට කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් ගැන සාකච්ඡා කරා. හදිසි නීතිය ඒ රාත්‍රියේදීම පනවලා ඒ ගණන් කිරීමේ මධ්‍යස්ථාන හමුදාවලව වටලන්නට කතා කරා. අපි ඒ නිසා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ තොරතුරු ලබා දීලා විධිමත් පරීක්ෂණයක් වහාම පවත්වන ලෙසට ඉල්ලා සිටියා. එවැනි කතා බහකුත් සතිය පුරාවටම කරලියට ඇවිල්ලා කතාවට ලක් වුණා. දැන් මේ තෝරාගන්නේ දේශීය පත්තරයෙන්. බස්නායක නිලමෙල පිළිබඳ කතාවක් මෙන්න තියෙනවා. ගැසට් නිලමෙලාගේ කාලය ඉවරයි. සංජීවිකා සමරතුංග වාර්තා කරන්නේ. මොකද්ද මේ ගැසට් නිලමෙලා කියලා හොඳට බලන්න. දේශපාලන උවමනා මත ගැසට් පත්‍ර මගින් නිල කාලය දීර්ඝ කර තිබෙන ප්‍රධාන පෙළේ දේවාල 6ක බස්නායක නිලමේරුන්ගේ දූර කාලය අහෝසි කිරීමට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි දේශීය පත්තරයට වාර්තා වෙනවා. මෙසේ නිල කාලයේ ගෙවී යාමෙන් පසුව රජයේ අතිවිශේෂ ගැසට් පත්‍ර මගින් බස්නායක නිලමේවරුන්ගේ නිල කාලය දිගු කර ඇති දේවාල අතර කතරගම මහා දේවාලය හා තවත් ප්‍රධාන පෙළේ දේවාල 5ක් වෙනවා කියලා සටහනේ දක්නට ලැබෙනවා. දේශීය පත්තරේ ඒ අයට අමුතු නමක් දීලා ගැසට් නිලමෙලා කියලා. ඊළඟට මිල සූත්‍රයක් ආවොත් වටිනව නේද? හිතු හැටියේ මිල ගණන් වැඩි කරනවා. ලෝක වෙළඳ පොලේ අඩු වුණාම අහක බලාගෙන ඉන්නවා. තෙල් වලට එහෙම වුණා, ගෑස් වලට එහෙම වුණා, කිරිපිටි කොයිතරම්නම් ලෝක වෙළඳ පොලේ මිල අඩු වුණාද? හැරිලවත් බැලුවද පැත්තක්වත්. මෙන්න ඉන්ධන විදුලියට මිල සූත්‍රයක්. සටහන සංජීවිකා සමරතුංග. ඉදිරි කාලයේදී ඉන්ධන සහ විදුලිය ගාස්තු නියම කිරීම මිල සූත්‍රයකට අනුව සිදු කිරීමට නව රජය තීරණය කොට තිබෙනවා. මෙතෙක් පැවති ක්‍රමවේදය වූයේ කාලීනව ඇතිවන වෙළඳපොළ තත්ත්වයන් සලකා ඉන්ධන සහ විදුලිය ගාස්තු නියම කිරීමයි. දැන් මේවා ක්‍රියාත්මක වීමයි වැදගත් වෙන්නේ. ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න ඕනේ ටික කාලයක් ගිහලා ඒවා වෙනස් කරන්න නැතුව. නැත්තම් අර පරණ තත්ත්වයටමයි යලි යන්නේ. කොමිටි එපා ප්‍රශ්නයට බහිමු. TNA කියයි. ලියන්නේ රජිත ජාගොඩාරච්චි. දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව පත් කිරීම නිෂ්ඵල ක්‍රියාවක් බවත් රජය සමග ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීම වඩා සුදුසු බවත් දෙමළ ජාතික සන්ධානයේ අදහසයි එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා දේශීය පත්තරයට සඳහන් කර සිටිනවා. මහා ඇමතිවරු දෙන්නෙක්ගේ තනතුරු වැට උඩලු. එක මහා ඇමති කෙනෙක් නම් ආණ්ඩු වෙනස් වීමත් එක්කම නව ආණ්ඩුවට මුක්කුවක් ගහන්න ආපු කතාව අපි ඔබට කිව්වා. දයාසිරිගේ සරත්ගේ තනතුරු වැට උඩ වාර්තාව තබන්නේ පැතුම් ඉන්දික. වයඹ සහ මධ්‍යම පළාත් සභාවල විපක්ෂ මන්ත්‍රීන් සහ රජයේ මන්ත්‍රීන් අතර ඇතිව තිබෙන එකඟතා අනුව ඉදිරි දින කිහිපයේ එම පළාත් දෙකේ ප්‍රධාන අමාත්‍ය තනතුරු වෙනස් වීමට ඉඩ ඇතැයි දේශීය පත්තරයට වාර්තා වෙනවා. වැඩේ හරියන්නේ නැහැ වගේ මුක්කු ගැහුවට. ඊළඟට තෝරාගන්නේ දේශීය පත්තරයේ ගෙනෙන විශේෂාංගය. ඊට යන්න කලින් තවත් කතාවක් තියෙනවා මධ්‍යම පළාත් සභාව ගැන. මොකද්ද එහෙ වෙන්නේ? මධ්‍යම සභාවේ හබය නීතිපතිට සටහන JL ජයසිංහ. මධ්‍යම පළාත් සභාවේ වත්මන් පාලන බලය වෙනස් කොට
පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ධූරය තිලින බණ්ඩාර තෙන්නකෝන් මහතාට ලබා දීමට යෝජනාවක් ඉදිරිපත් වෙලා තිබෙනවා. එම හබය නීතිපතට කියලයි මේ වාර්තාවේ දක්නට ලැබෙන්නේ. වෙන දැන් දේශයේ ප්‍රධාන පිටුවේ විශේෂාංගය බරබරයි. ඊළඟ ඡන්දෙ දිනන්නේ අපි හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන එහෙම කියනවා. ඒ අතරේ අභ්‍යන්තර ප්‍රවාහන වර්තමාන අමාත්‍ය රංජිත් මද්දුම් බණ්ඩාර මහතා කියනවා අපේ තුරුම්පු අපි අදිනවා කියලා. ඒ තුරුම්පු හැම දෙයක්ම වැඩි කල නොගොස් අපිට බලන්න පුළුවන්. බස්වල හයිකල හොර වැඩ අල්ලන මැෂිම හබක් ලියන්නේ රජිත ජාගොඩාරච්චි. ජාතික ප්‍රවාහන කොමිසම යටතේ ක්‍රියාත්මක වන බස් රථ 2000ක සවිකල GPS ට්‍රැකින් උපකරණ මෑතක සිට අක්‍රිය වී ඇතැයි බස් හිමියෝ චෝදනා නගනවා. දේශීය පත්තරෙත් අපි බැලුවා. අනිත් පත්තරවලට යන්නට කලින් වසන්ත සමරසිංහ දූෂණ හඬ සමගින් අල්ලස් කොමිසමට යෑමයි මේ. අද පෙරවරුවේ අල්ලස් වූ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත දූෂණ විරෝධී හඬ සංවිධානයේ සමාජිකයන් පැමිණ පාර්ලිමේන්තු මන්ත්‍රී සජින්ද වාස් ගුණවර්ධන මහතාට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කළා. අල්ලස්සා දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඉස්සරහට අපි ආවේ තවත් කම්බ හොරෙක් ගැන සාක්ෂි සහිතව පැමිණිලි ඉදිරිපත් කරලා යන්න. සජින් වාස් ගුණවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඔහුට අයිති සමාගමක් තියෙනවා කොස්මොස් ඒවියේෂන් ලිමිටඩ් කියලා. මේ සමාගම ගුවන් නියමුවන් පුහුණු කිරීමේ පාසලක් පවත්වා ගන්න තමයි අවසර අරන් තියෙන්නේ. මේ වෙනකොට ශිෂ්‍යයන් 120කගෙන් සල්ලි අරගෙන තියෙනවා ලක්ෂ 13 මාර ගානේ එක ලයිසන් එකක්වත් දීලා නැහැ. මොකද ඔහුට එහෙම ලයිසන් දෙන්න බෑ. ඒ විතරක් නෙමෙයි. ලංකා බැංකුව හරහා ඇමරිකාවේ ටෙක්සාස් වලින් ගුවන් යාන අමෙදදී අරගෙන තියෙනවා. සෙස්නා 152, සෙස්නා 172, රොබින්සන් 66 ඩොලර් මිලියන ගානක සල්ලි අවලා තියෙනවා ලංකා බැංකුව හරහා. මොහු පාර්ලිමේන්තුවට එන්න කලින් කුරියස් වැඩ කරන සමාගමක ගබඩා පාලකවරි වර්තමාන රජයත් එක්ක එකතු වෙන්න සාකච්ඡා පවත්වමින් ඉන්නවා කියලා. ඒ නිසා අපි ආණ්ඩුවටත් කියලා තියෙනවා. මේ රටේ ජනවරම දුන්නේ හොරකමට, වංචාවට, දූෂණයට විරුද්ධව. මේ හොරු වංචාකාරයෝ දූෂිතව අල්ලලා ජනතාවගෙන් කොල්ල කාපු සල්ලි ආපහු ගන්න ඕනේ. දේශමාමක ජාතික බලවේගය ඇතුළු සංවිධාන කිහිපයක සමාජිකයන්ද පැමිණ ස්වයං රැකියා නියුක්තකයන්ගේ සංවිධානයේ සභාපති මහින්ද කහඳගමගේට එරෙහිව පැමිණිලි ගොනු කළා. මහින්ද රත්න කහඳගම මහත්තයා මිලියන 5000කට එහා පැත්තේ මුදල් වංචා කරලා තිබෙනවා. අයථා විදියට මහජනතාවගේ මුදල් අරගෙන පරිහරණය කරලා තිබෙනවා. ඒ පිළිබඳව අපි පැමිණිලි කළා. මොහුට විරුද්ධව මේ රටේ පැමිණිලි 1000කට වඩා දැනට තියෙනවා. පැමිණිලි 6000කට වඩා දමන්න බලාපොරොත්තු වෙනවා අපේ රටේ ජනතාව. දැන් ඔන්න අපි සියලු දේ ගෙනත් දීලා තිබෙනවා. පරීක්ෂණය කළා මේ මහ ජනතාවට සාධාරණයක් ඉෂ්ට කරන හැටියට ඉල්ලා සිටිනවා. මේ අතර බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී කන්ටේනර් 3ක් අද පොලිසිය විවෘත කළා. එහි තිබී මැතිවරණ ප්‍රචාර කටයුතු වලට යොදා ගැනීමට සූදානම් කර තිබූ බවට සැක කරන ටී-ෂර්ට්, පිඟන් භාණ්ඩ හා පරිගණක තොගයක් සොයා ගැනුණා. මේකෙත් කාටකේ තියෙන්නේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ දින කිහිපයකට හිතදී ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම කන්ටේනර් වලට මුද්‍රා තැබූ බවයි. කන්ටේනර් එම ස්ථානයේ රැගෙන ආවේ කවුරුන්ද යන්න මෙතෙක් තහවුරු වී නැහැ. ගාල්ල පොද්දල ඕපාත ප්‍රදේශයේ ගරාජයක තිබී අංක තහඩු රහිත ජීප් රථයක් අද සොයාගත්තා. වාහනයක් කොටස් කර විකිණීමට උත්සාහ කළ බවට රද තොරතුරක් මත කළ සෝදිසියකදී මෙම ජීප් රථය සොයා ගැනුණා. ගරාජය හිමිකරු පවසා ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතාගේ රේදුරෙකු විසින් අලුත් වැඩියා කටයුත්තක් සඳහා මෙම රථය ගෙන ආ බවයි. මේ අතර වයඹ පළාත් සභාවේ හිටපු සංධාන මන්ත්‍රී ආබ්දීන් එහියා මහතාගේ මදුරංකුලී ප්‍රදේශයේ පිහිටි නිවසේ තිබී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා යටතේ වූ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට අයත් ජීප් රථයක් අද මුන්දලම පොලිසිය බහරයට ගැනුණා. පොලිසිය පැවසුවේ අදාළ අවස්ථාවේ හිටපු සංධාන මන්ත්‍රීවරයා නිවසේ නොසිටි බවයි. සතියක් පුරාවට තොරතුරු අනාවරණය වෙමින් පවතිනවා. ඉරිදා පත්තරේ නිසා ඒ පත්තරේ අතරතුර අපි ඔබට මතක් කරා. අනිත් තොරතුරු බලමු මේ විරාමයෙන් පසුව. පත්තරේ විස්තරය අතරතුර දැන් ඉන්නේ අපි දිවයින ඉරිදා සංග්‍රහයේ. ඒ ගැනයි මේ තොරතුරු වාර්තා කරන්නට සූදානම් වන්නේ. මැතිවරණ නීති කඩපු අයට නිකන් ඉඳීද? මේ මහින්ද දේශප්‍රිය මහතා නැවත නැවත මතක් කිරීමක් ගැනයි දිවයින ඉරිදා පත්තරේ වාර්තා කරන්නේ. මැතිවරණ නීති කැඩූ අයට නඩු සටහන රනිල් ධර්මසේනගෙන්.
මැතිවරණ නීති පිළිබඳ උපදෙස් පිළි නොගෙන කටයුතු කළ පුද්ගලයන් හා ආයතනවලට එරෙහිව නීතිමය පියවර ගැනීමට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා තීරණය කර තිබෙනවා. ඒ මැතිවරණ නීති කැඩුව අය KPට මොකද වෙයි? KPට මොනවා වේද කියන කාරණාවට අදාළ ප්‍රශ්නාර්ථයක් සමගින් වාර්තාවක් මෙන්න තියෙනවා. KP යලි අත්අඩංගුවට සටහන අජිත් අලහකෝන්. LTT සංවිධානයේ ජාත්‍යන්තර අවිජ්ජාලයේ ප්‍රධානියා වන කුමරන් පද්මනාදන් හෙවත් KP යලි අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව සැලසුම් කර තිබෙනවා. ප්‍රභාකරන්ගේ ඝාතනයෙන් පසු කොට සංවිධානයේ නායකයා ලෙස හැඳින්වුවා කියලා මතක් කළා. ඔහු සතුව නැව් 8ක් සහ රුපියල් කෝටි ගණනක වත්කම් තියෙනවා කියලත් පත්තරේ වාර්තාව අතරතුර අපිට දැක බලා ගන්න පුළුවන්කම තියෙනවා. දෙසැම්බර් මාසයේ ඉඳන් ජනවාරි 8 වෙනිදා වෙනකන් ගුවන් ගමන් වලට සල්ලි නොගෙවීමක් කියලා පිළිබඳවයි මේ සටහන. විමල් නාමල් බැසිල් දින 39ක ගුවන් ගාස්තු කෝටි 8ක් ගෙවා නැහැ. ලියන්නේ කීර්තිවර්ණ කුලසූරිය. පසුගිය ආණ්ඩුවේ ප්‍රබල දේශපාලකයන් තිදෙනෙකු දෙසැම්බර් මාසයේ සිට ජනවාරි 8 වෙනිදා තෙක් දින 39ක් තුල හෙලිකොප්ටර් වලින් ගමන් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට රුපියල් ලක්ෂ 830ක මුදලක් අය විය යුතුවත් මෙතෙක් එම මුදල් ගෙවීමට කටයුතු කර නැත කියලයි මෙහි තියෙන්නේ. උඩින් නම් තුන කියවෙනවා විමල් නාමල් සහ බැසිල් කියලා. දෙසැම්බර් ඉඳන් ජනවාරි 8 වෙනිදා වෙනකන් ඒ කියන්නේ මැතිවරණ සමයේ. ඒ මැතිවරණ සමයේ එහා මෙහා යෑම් ගැනද. පහේ ශිෂ්‍යත්ව ගැන පොඩ්ඩක් කතා කළෙමු. මේ දේශපාලන ධාරාව විවිධ දේවල් ගැන කතා කරනවා. පහේ ශිෂ්‍යත්ව විභාගය වෙනස් කරන්නට සූදානමක් ගැන වාර්තා වුණා නේද? මොකද එක ප්‍රශ්න පත්‍රයකට එන්නත් පියවරක් ගැන කතා වුණානේ. හැබැයි මේ අවුරුද්දේ අම්මලා බය වෙන්න එපා, කලබල වෙන්න එපා. එහෙම එකක් නැහැ. පහේ ශිෂ්‍යත්වයේ නව ක්‍රමය මේ වසරේ නැහැ. සටහන නිලන්ත මදුරාවල. පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ එක් ප්‍රශ්න පත්‍රයකට සීමා කිරීමේ නව ක්‍රමය මෙම වසරට අදාළව අතහැර දැමීමට ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. අපි දැන් ඒ අවසන් කරන්නේ ඉරිදා දිවයින පත්තරේ. දැන් සූදානම් වෙන්නේ ගෙවි ගිය සතියේ CCTV දර්ශන දෙකකට යන්න දෙකින් එකක් පළමු වෙන්න. වෙන්න බලන්න මොකද්ද උනේ කොහෙද උනේ හරියට චිත්‍රපටයක් නරඹනවා වගේ. රන්නාභරණ නිෂ්පාදනය කරනු ලබන මෙම නිවස පිහිටා තිබෙන්නේ බෙලියත්ත අගුල්මඩු ප්‍රදේශයේ. ඊයේ දහවල් 1:25ට පමණ 5 දිනකුවෙන් යුත් කණ්ඩායමක් මෙම නිවසට පැමිණෙන්නේ මොටර් රථයකින්. ගිනියවි රැගෙන පැමිණි සැකකරුවන් සිටියේ සම්පූර්ණයෙන් මුහුණු ආවරණය කරගෙනයි. ඔවුන් රන්නාභරණ සොයාගේ නිවස මෙලෙස සෝදිසි කළා. නිවැසියන් සහ සේවකයන් බියගන්වා සැකකරුවන් වෙඩි ප්‍රහාර කිහිපයක්ද නිවසට එල්ල කර තිබෙනවා. කෙසේ වෙතත් ඔවුන්ගේ උත්සාහය ව්‍යර්ථ වී ඇති අතර කිසිවක් සොරකම් කිරීමට නොහැකි වූ ඔවුන් යලි මෙලෙස පලා ගියා.
සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය පවසනවා. සැකකරුවන් පිළිබඳ කිසිදු හෝඩුවාවක් මෙතෙක් ලැබී නැහැ. ඒ සමගින් සිළුමිණ පත්තරයටයි දැන් අවධානය යොමු කරන්නේ. බලමු සිළුමිණ පත්තරයේ මොනවද තියෙන්නේ කියලා. රටේ ජාතික ආරක්ෂාව ප්‍රමුඛ කරගෙන පුරවැසි ආරක්ෂාව තහවුරු කරනවා. HMGS පලිහක්කාරගේ ප්‍රකාශය. උතුරු නැගෙනහිර ආණ්ඩුකාර පදවියට ප්‍රවීණ රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙකු වන හිටපු විදේශ ලේකම් HMGS පලිහක්කාර මහතා පත් කිරීමට නියමිත බවයි පත්තරේ වාර්තා කරන්නේ. කොටස් වෙළඳපොළ ගැන මේ සටහන. කොටස් වෙළඳපොළ සරුවේ ලියන්නේ තාරක වික්‍රමසේකර. කොළඹ කොටස් වෙළඳපොළ මේ වන විට ශීඝ්‍ර වර්ධනයක් කරා ගමන් කරමින් සිටින බව කොළඹ කොටස් වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා. ඒ සමගින් තවත් CCTV දර්ශන පෙළකට යන්නට සූදානම් වන්නේ ලොරියක් ගිනි තබනවා. ඒ ලොරිය ඇතුලේ කෙනෙක් ඉන්නවා. පණ පිටින් එයා ඒ ගින්දරට හසු වෙනවා. ඔබට අමතක නැතුව ඇති. බලන්න ඒ කතාව. ඔබ මේ දකින්නේ සැකකරුවන් අදාළ ලොරියට ගිනි තබන ආකාරයයි. වෙඩි සද්ද වගේක් ඇහෙනකොට මගේ ඇහැරුණා. අර CC කැමරා හයි කරලා තියෙනවා. ඒක ළඟට ගිහින් බැලුවා. බලනකොට මේ වාලා ගිනි ගන්නවා. ඊට පස්සේදී මං හයියේම කෑ ගැහුවා මෙන්න ගිනි ගන්නෝ කියලා. නැගිටලා මහත්තයා කිව්ව දරුවා තුන්දෙනාත් එක්ක මේ අයිනකට වෙන්නේ කියලා කිව්වා. මේ කොහොමද දොර ඇරලා ඊට බැස්සේ නැහැ. නිවන්න බැරි වුණා. ඊට පස්සේ පොලිසියෙන් ආවා. ගිනිගත් මෙම රථය තුළ එක් පුද්ගලයෙකු නිදා සිට ඇති අතර ඔහු ගින්නෙන් පිලිසී ජීවිතක්ෂයට පත්ව තිබෙන බව. සිද්ධියෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 37ක් වූ චමිත් ප්‍රසන්න නැමැති පුද්ගලයෙක්. පොලිසිය පවසන්නේ මෙම පුද්ගලයා මන්ද මානසික තත්ත්වයෙන් පසුවන්නෙකු බවයි. ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා මීට වසර 2ක සිට අදාළ නිවසේ කාර්යයන් වලට සහ වෙමින් එහි පදිංචිව සිට තිබෙන බව. එයා ඉන්න බව දන්නවා. එයා මේ ලොරියම තමයි හැමදාම නිදා ගන්න. අවුරුද්දක් විතර වෙනවා අපේ ගෙදරමයි එයා ඉන්නේ. පොලිසිය පවසන්නේ CCTV කැමරා දර්ශනය උපයෝගී කරගෙන මේ වන විට සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි. ඒ සමගින් අප දැන් සූදානම් වෙනවා ඇතුල් පිටු වාර්තා කීපයක් ඔබට කියන්නට. තෝරා ගන්නවා පළමුව දේශීය පත්තරය. ඡන්දෙන් කැන්සල් වූ තොණ්ඩමාන්. එමයි දේශීය වාර්තා කරන්නේ මේ 2015 ජනවාරි 8 වෙනිදා පැවති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 7 වෙනි ජනාධිපතිවරණයේ නිමා වූයේ දේශපාලන ඉතිහාසයේ දැවැන්ත හා විප්ලවීය වෙනසක් සිදු කරමින් එහිදී සිදු වුණු දෙයක් විග්‍රහ කරනවා සචිත්‍ර නේරංජන මෙහෙම ඡන්දෙන් කැන්සල් වූ තොණ්ඩමන්. රජුන් තරන්නන් කියලා ඒ දවස්වල කිව්වා මතක ඇති. අවසානයේ නුවරඑළිය අන්ත පරාජයක් පැවති ආණ්ඩුව ලැබුවේ තොණ්ඩමන් ඒ ආණ්ඩුවෙන් දැද්දිමයි. මේ දේශය බලන්න කවුද මොනවද කියන්නේ කියලා. දශමයක වරදක් වෙන්න ඇති මම අනෑවක කීම නවත්වනවා. එහෙම කියන්නේ ප්‍රවීණ ජ්‍යොතිෂවේදී සුමනදාසා බේගුණවර්ධන. එතුමා මගේ හිත රිදෙන්න වචනයක් කිව්වේ නෑ. පෙරදෙන බව කලින් දන්නවා කීම බොරුවක් කියලාත් අදහස් දක්වමින් කියනවා. මෙතන විශේෂ දෙයක් තියෙනවා. දශමයක වරදක් වෙන්න ඇති. දෙයනේ දශමයක් වැරදිලා රටක ආණ්ඩු වෙනස් වුණා නම් මෙතුමාට එකක් දෙකක් වැරදුනා නම් කොතනින් නවතීද මේ දශමයකින් වෙච්ච දෙයක්. ඊළඟට දේශීය පත්තරේ ආණ්ඩු පෙරළන Facebook සමග මේ මැතිවරණයේ හැසිරීම ක්‍රියාදාමය දේශීය පත්තරයේ ප්‍රසාද් අබේවික්‍රමගේ සටහනට අනුව මෙලෙස විග්‍රහයකට ලක් කරනවා. ආණ්ඩු පෙරළන Facebook කියලායි ඒ සඳහා ශීර්ෂ පාඨය ලබා දීලා තියෙන්නේ. දැන් සිළුමිණ ලොකුම බාධාව වුණේ රාජ්‍ය මාධ්‍ය. කවුද මෙහෙම කියන්නේ? මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා. රජයේ දේපල අනියමින් හා කෙලින්ම යොදාගත් අවස්ථා ගැන ලැබෙන පැමිණිලි දැන් වැඩි. සමහර පැමිණිලි සත්‍යයෙන් තොර ඒවායි.
කොහොම නමුත් මේ තත්ත්වය පාලනය කිරීමට කඩිනම් හා නිශ්චිත ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍යයි. ලොකුම බාධාව වුණේ රාජ්‍ය මාධ්‍ය කියලායි ඒ මහත්තයා සඳහන් කරන්නේ. දැන් තෙල් මිල ගැන මතක් කරලා දෙන්නට ඕනි. තෙල් මිල බස්සනකන් අපි ඒ ගැන අවදියෙන් ඉන්න ඕනි නිසා. දේශීය පත්තරේ හිටු කියලා බහින තෙල් මිල. එහෙමයි වාර්තාව. තෙල් මිල උච්චාවචනයේ ශ්‍රී ලංකාව වැනි රටක ආර්ථිකයේ කනපිට පෙරලන්නට පමණක් නොව පවතින ආණ්ඩු ගෙදර යැවීමටත් නව ආණ්ඩු පත් කිරීමටත් හේතු ප්‍රත්‍යවන්නක්. පසුගිය කාල පරාසය පුරාවට ලෝක වෙළඳපොලෙහි තෙල් මිල ශීඝ්‍ර ලෙස පහළ බැසද ලංකාවේ තෙල් මිලෙහි කැපී පෙනෙන මිල පහත හෙළීමක් සිදු නොවුණි. ජනාධිපතිවරණ වේදිකාවේ තෙල් මිල අඩු කිරීම පිළිබඳ වැඩි වශයෙන් කතිකාවට බඳුන් වීමත් සමග වත්මන් රජයේ තෙල් මිල සැලකිය යුතු මට්ටමකින් පහත හෙළීමක් සිදු කරති ජනතා විශ්වාසය තිබේ. ඒ විශ්වාසය අපි මතක් කරලා දීලා ඊයේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ වාර්තාවකටයි ඔබ දැන් රැගෙන යන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා මහතා අද සිය පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ නීතිඥයෙකු සමගයි. මට පහුගිය කාලේ බැසිල් රාජපක්ෂත් ගෝඨාභය රාජපක්ෂත් මට කෙනෙක්ුවා. දැන් මේ යන්නේ මගේ නීතිඥතුමත් එක්ක ඒ දෙන්නට විරුද්ධව මේ ෆයිල් එකේ තියෙන සියලු දේවල්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නැවත මාධ්‍ය වෙත අදහස් දැක්වුවා. සුදු වෑන් සංස්කෘතියේ කර්තෘවරයා තමයි ගෝඨාභය රාජපක්ෂ. වගකීමෙන් කියන්නේ බැසිල් රාජපක්ෂ කියන මිනිස්සයා කෝටි 600ක් දිවිනැගුමෙන් ඇද්දා. ඊළඟට බැංකුව වලට අර වෑන් වලින් ගෙනියන මේ ෂේප්පුව තියෙන්නේ. ඒ ෂේප්පු ගෙනියලා ප්‍රාදේශ සභා පළාත් සභා මිනිස්සුගේ බූදලක තමයි සල්ලි ගෙව්වේ. බැංකු කැඩුවම හිරේ යනවා. මේ කැඩුවේ ට්‍රෙෂරිය භාණ්ඩාගාරය. ඉතින් අද මෙරියට් හෝටලයක් තියෙනවා ඩුබායි වල. ඒක බැසිල් රාජපක්ෂ මහත්තයා. එතකොට තියෙනවා තනමල්විල උඩවලව පාර හෝටලයක් තියෙනවා අක්කර 20ක. එතකොට මල්වාහනේ තියෙනවා බියගම අක්කර 23ක ගෙයක්. එතකොට ගම්පහත් පොරුතොර තියෙන ගේ. එතකොට ගෝල්ෆේස් එකේ ෂෙයාස් එයාගේ නෝනට. යුද්ධ නිබ කරපු අතිගරු ජනාධිපතිතුමා හිටපු කෙනා. මේවා හරියට කරා නම් මෛත්‍රීපාල සිරිසේන අපේ ජනාධිපතිතුමා පක්ෂෙන් යන්නේ නැහැ. බැසිල් රාජපක්ෂ යා පක්ෂෙන් එලෙව්වා. මේ මිනිස්සුන්ට බෝම්බ තියලා මරන්න හැදුවා කොටියට කියලා. ඒ සමගින් ඉතිරිය කාටුන් පෙළ පමණයි. කාටුන් පෙළ එක්කෙනෙක් ඔබට කියන්නම් මේ විරාමයෙන් පසුව. පත්තරවල කාටුන් පෙළටයි සූදානම් වෙන්නේ. පටන් ගන්නේ ලංකාදීපයෙන් මේ පියල් සමරවීරගේ ලංකෝනිස්. ඔන්න බලන්න හඳහන් බැලීම සහ නැකත් බැලීම. මේ සාමාන්‍ය ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයෙක් දේශපාලන අනාවකී නොකියුව කෙනෙක්. එතනට ලංකෝනිස් කියලා අහනවා මොකෝ ගුරුන්නාන්සේ අප්සෙට් ගහලා කියලා. මම මේ බයේ ඉන්නේ මීට පස්සේ මේ රටේ උදවිය කසාද බඳින්නවත් හඳහන් නැකත් බලන එකක් නැති වෙයිද කියලායි. සාමාන්‍ය ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයන් එහෙම හිතනවාද? සිළුමිනේ ප්‍රියන්ති පෙරරාගේ අකට විකට හොම්ම බලන්න. මෙන්න කතාව. බඩු මිල අඩු කරනවා කිව්වට ඒක කරන්න පුළුවන් වැඩක්ද බං? අනිත් එක්කෙනා කියනවා ගසා කෑම නවත්වාම මොකද බං කරන්න බැරි කියලා. අන්න බඩු මිල අඩු කරන්න පුළුවන් ක්‍රමය. මෙන්න දිවයින ජෙෆ්රිගේ කාටුනය. හොඳට බලන්නකො මේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ජනාධිපති කිරීටය දරාගෙන බෙල්ලේ මාල කීපයක් එල්ලලා තියෙනවා. පෙන්ඩන්ට්ස් කීපයක් තියෙනවා. එකක් අත සලකුණ, බුලත් කොලේ සලකුණ, හංසයා සලකුණ සියල්ල Taman ළඟට ලැබිලා විසිල් පාරක් ගහන ආකාරය දක්නට ලැබෙනවා. යා පාලනය කියන පැටි අබිහි කරන්න ඉඩ දෙයිද? මේ රිවිරේ අසංගින්දු නිල්ගේ කාටුනය. හංසයා ඇවිල්ලා යහපාලනය කියන පැටිය දාන්නයි හදන්නේ. අර බලන්න දූෂිතයෝ කියන සර්පයා බලාගෙන ඉන්නවා බිත්තරේ ගිල දමන්නට. හංසයා බැහැලා ඉන්නවලු පිරිසුදු ජලයක. ඒක එහෙම්ම තියෙයිද? හසන්ත විජේනායකගේ දේශයේ කාටුනයක් මේ. හංසයා බැහැලා ඉන්නේ පිරිසුදු ජලයේ. ඒ පිරිසුදු ජලයට කවුද එන්නේ? ඌරෝ සෙට් එකක් එක පෙළට දුවගෙන ඇවිල්ලා ජලයට බහිනවා. ජලයා පිරිසුදු වේද බලාගෙනමු. දේශයේ හසන්ත විජේනායකගේ ඊළඟ කාටුනය.
සිඟමනේ යෙදෙනවා කෙනෙක් බැලූ බැල්මට මූණ කාගේ වගේද? උදේ ගම්මන්පිල මහත්තයාගේ වගේ. ඒ සිඟමන් යෙදෙන යාචකයාගෙන් පිරිසක් ඇවිල්ලා රුපියල් 100 නැවත දෙනු කියලා ඉල්ල යනවා. ඊළඟ හසන්ත විජේනායකගේ කාටුනේ කවුද ඉන්නේ මොනවද හිසේ තියාගෙන ඉන්නේ මෙන්න බලන්න. විජිත් මුනි හිටපු අමාත්‍යතුමා අපච්චි මලාම පෙට්ටිය ගෙදර තියාගන්නේ නැහැ කියලා කිව්වනේ. දැන් මොකද කරන්නේ? මිනි පෙට්ටිය හිසේ තියාගෙන යන ආකාරයක් දක්නට ලැබෙන්නේ. අත් දෙක පිටිපස්සට කරන් හිටපු ජනාධිපතිතුමා බලාගෙන ඉන්නවා. ඇමරිකාවෙන් විමල් වීරවංශ ඇමතුමාට කෝල් එකක්. කවුද කෝල් එක දෙන්නේ? මෙන්න හසන්ත විජේනායකගේ ඊළඟ කාටුනේටයි සූදානම් වන්නේ. විමල් ඇමතුමා අහනවා මෙන්න මෙහෙම ලොස් ඇන්ජලිස් ඉඳන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කතා කරන්නේ. හිටපු ඇමති විමල් කියනවා අනේ අයියේ පරිස්සමෙන් ඕක අධිරාජ්‍යවාදීන්ගේ තිප්පොළ හොඳේ කියලා. අයියා ඉන්නේ ඒ තිප්පොලේ. මේ ඉරිදා ලංකාදීපේ පියල්ගේ කාටුනය. බලන්න කුණුබක්කියකට වෙලා ඡන්ද ප්‍රතිඵල බලන්නේ කවුද කියලා ජ්‍යොතිෂාස්ත්‍රඥයෙක් කේන්දර කොපි දෙකක් තියෙනවා. ඒ අතරේ සෞරග්‍රහ මණ්ඩලය ලං වෙලා කියනවා ෂික් ඒගොල්ලෝ නෝන්ඩි වෙන්න හදන්නේ මේ අහක ඉන්න අපිත් එක්කනේ කියලා. ජයග්‍රාහී පාර්ශ්වයේ ප්‍රබලය 3 දෙනෙක් එක් දෙයක් එක්කෙනෙක්ට කරනවා. අවසන් කාටුනය සුමතිපාල ජෝතිපාලගෙන්. මෙන්න බලන්න. මැද ඉන්නේ සුමනදාස අබේගුණවර්ධන මහත්තයා කේන්දර කොපිය අතේ තියාගෙන. එයා ළඟට ගිහිල්ලා වර්තමාන ජනාධිපතිතුමා සාගමැතිතුමා දෙන්නම අල්ල ගන්නවා. හිටපු ජනාධිපතිතුමිය පැත්තකින් ඉන්නවා. 3 දෙනා මොනවද කරලා තියෙන්නේ කියලා හොඳට බලන්න සුමනදාස මහත්තයාගේ මූණ දිහා. 3 දෙනා එකතු කරලා මේ ඇතිවෙච්ච වෙනසට 3 දෙනාම උම්මා දීලා තියෙන්නේ ඇති වෙනකන්. හාදු දෙන 3 දෙනා සමගින් සමුගන්නම් හැමෝම මේක පුදුම ලෝකයක් සමගින්.